ධම්මේසු අක්ඛා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි භික්ඛවේ වත්තං සංකිදිට්ඨං මවංගදිතං තමේනං රජකෝ යස්මින් රංගජාතේ උපසංහරේ යති නීලකාය යති පීතකාය යති ලෝහිතකාය යති මංජිත්තකාය දුරන්ත වන්නමේ වස්ස අපරිසුද්ධ වන්නමේ වස්ස තංකිස්ස හේතු අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒව මේව කෝ භික්ඛවේ චිත්තේ සංකිදිත්තේ දුක්ඛති පාටිකංකාති පූජනීය මහා සංඝරත්නයන් වහන්සේලාගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි අද මේ උතුම් කුණ පොහොය දවසේ මෙයම කෙනෙක්න හිමිදිරි උදෑසන විහාර මන්දිරයට පැමිණලා පෙරවත් සමාදන් වෙන දේශන කාලේ බුද්ධ වන්දනා ආදී සියල්ල සිදු කරලා දැන් මේ හැමගෙනාම මේ සූදානම් වෙන්නේ ත්‍රිලෝක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මයේ මොහොතක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් හැම කෙනෙක්ම වෙනද වගේම සංසුන් තැන්පත්ව යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානය මුලින් ඇති කර ගන්න ඕනේ. මොකද අද සූත්‍ර දේශනාවේ තෝරා ගන්නට යෙදුනි ත්‍රිලෝක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වත්තෝපම සූත්‍රයේ කොටසක්. වස්තෝපම සූත්‍රයත් අපට අපේ ජීවිතයේ ඉතා වැදගත් වෙන සූත්‍රයක්. යයි නිවන් මඟට පිවිසිච්ච පිරිසකට නිවන් මඟට අවතීර්ණ වෙන නිවන් මාර්ගයේ ගමන් කරන පිරිසට ඉතාම වැදගත් වෙනවා වස්තෝපම සූත්‍රය. ඒ නිසා මේ සූත්‍ර දේශනාව තුළින් අපි බලමු අපට ලැබෙන දහම් පණිවිඩය කුමක්ද කියලා. ඒ නිසා හොඳින් යෝනිසෝ මානසිකාරයෙන් සිහියෙන් යුක්තව හොඳින් මනට කහන්න ඕන අහලා ඒ ධර්ම කාරණා හොඳට මනස තැන්පත් කර ගන්න ඕන. අපිට ඒක මනස තැන්පත් කරගත්තට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ අපි තුලින් ඉවත් කළ යුතු දේ මොනවද? අපි තුල ලං කරගත යුතු මොනවද කියන අවබෝධය අපිට ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු බුදුරජාණන් වහන්සේ මොනවද මේ දේශනාව තුළින් අපට දෙන දහම් පණිවිඩය කියලා. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහා විහාරයේ වැඩ වාසය කරමින් වික්ෂුන් වහන්සේලාට මේ වත්තෝපම සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. දැන් අපි බලමු මේ ධර්ම දේශනාව විවරණය කරලා විමසීමකට ලක් කරනවා. අපට නිවන් මාර්ගයට ගත හැකි දහම් කරුණු මොනවද කියලා. එයයි නිවන් මාර්ග ආවරණය වන ධර්ම අපේ සිත් තුළ තියෙන්න පුළුවන්. ඒව තියෙනවා නම් ඒ ධර්ම අපට ඉවත් කර ගන්නට පුළුවන්. නිවන් මාර්ග විවර වන ධර්ම අපට පුළුවනි සිතට ඇතුල් කර ගන්න. ඒ නිසා අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව තුළින් අපට දෙන දහම් පණිවිඩය කුමක්ද කියලා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් මෙහිම අහනවා, මහණෙනි, කිලිටි වුණ මල බැඳිච්ච දැල් කුණු තැවරිච්ච ඊටාම අපිරිසිදු වුණ වස්ත්‍රයක් රජකේ කියන්නේ වස්ත්‍ර සායම් කොන කෙනෙක් නිල් පැහැ ගැන්වීම පිණිස
නිල් සායම් බඳුනක මේ වස්ත්‍රය බහලනවා. ඒ වගේම රන්වන් පැහැ ගැන්වීම පිණිස රන්වන් පැහැ සායම් බඳුනක බහලනවා. ලේවන් පැහැ ගැන්වීම පිණිස ලේවන් පැහැ ඇති සායම් බඳුනක බහලනවා. ඒ වගේම මදරත් පැහැ ගැන්වීම පිණිස මදරත් පැහැ ඇති සායම් බඳුනක බහලනවා. නමුත් ඔහු බලාපොරොත්තු වෙන වර්ණය එන්නේ නැහැ. අපිරිසිදු වර්ණයක්මයි එන්නේ. නිල් සායම් බඳුනේ බැහැළුවට බලාපොරොත්තු වන නිල් වර්ණය එන්නේ නැහැ. රන්වන් පැහැ සායම් බඳුනේ බැහැළුවට රන්වන් වර්ණය එන්නේ නැහැ. ලේවන් පැහැ ඇති සායම් බඳුනේ බැහැළුවට ලේවන් පැහැ වර්ණය එන්නේ නැහැ. මදරත් පැහැ ඇති සායම් බඳුනේ බැහැළුවට මදරත් පැහැ ඇති වර්ණය එන්නේ නැහැ. සම්කිස්සේ කුමක්ද ඒකට හේතුව? මානිනි වස්ත්‍රය අපිරිසිදු නිසා වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒ වර්ණයේ බලාපොරොත්තු වර්ණය එන්නේ නැත්තේයි අර වස්ත්‍රය අපිරිසිදුයි. මල වැඩිච්ච, දෙවි තැවරිච්ච, දරුණු තැවරිච්ච වස්ත්‍රයක් නිසා අර බලාපොරොත්තු වෙන පැහැ ගන්නට බලාපොරොත්තු සායම් බඳුනේ බැහැළුවට ඒ වර්ණය එන්නේ නැහැ. අන්න ඒ වගේ මහණෙනි සිත කිලිටි නම් සිත අපිරිසිදු නම් දුගතියම කැමැති විය යුතුය. අනුපුරිසන් වහන්සේ පැහැදිලි පෙන්වනවා අපට අපි පින්කම් අපි මොන විදිහේ පින්කම් සිද්ධ කරගෙන ගියත් අපේ සිත කිලිටි නම් සිත අපිරිසිදු නම් ඔහු පින්කම් කළත් දුගතියම කැමැති විය යුතුය කියලා. දුගතියටම හෙතෙම පැමිණෙනවා. එතකොට දුගතිය කියන එක ගත්තට පස්සේ දුගතියක් තියෙනවා පටිපත්ති දුගතිය ගති දුගතිය කියලා දෙආකාර වෙනවා දුගතිය. පටිපත්ති දුගතිය ගති දුගතිය දෙකක් වෙනවා. එතකොට ඒ කියන්නේ සිත අපිරිසිදු කෙනෙක් අපිරිසිදු සිතින් සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයන්හි වරදවා හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා. මේ විදියට ඔහු දස අකුසල කර්ම පතේම සම්පූර්ණ කරනවා. මේ කවුද? සිත අපිරිසිදු කෙනා. අපිරිසිදු සිතින්. එතකොට මේ ටිකට කියනවා මේ ඔහුගේ පටිපත්ති දුගතිය. අන්න ඒ ටික තමයි පටිපත්ති දුගතිය කියලා කියන්නේ. ඊළඟට ඔහු කය බිඳීමෙන් පස්සේ මරණයෙන් පස්සේ නිරයට, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට උත්පත්ති වශයෙන් යනවා. උත්පත්ති වශයෙන් පැමිණෙනවා. අන්න ඒ ඔහුගේ ගති දුගතිය. ඒකයි දුගතිය ව්‍යාපාර වෙනවා කියලා කිව්වේ. පටිපත්තිය හා ගතිය කියන මේ දෙක. ඒ වගේම මහණෙනි රජකෙන් ඒ කියන්නේ රජසායම් කරන්නේ ඊතා පිරිසිදු රෙදි කැබැල්ලක් අරගෙන නිල්වන් පැහැ බලාපොරොත්තුෙන් නිල් පැහැ ඇති සායම් බඳුනක බහලනවා. රන්වන් පැහැ බලාපොරොත්තුෙන් රන්වන් පැහැ ඇති සායම් බඳුනක බහනවා. ලේවන් පැහැ බලාපොරොත්තුෙන් ලේවන් පැහැ ඇති සායම් බඳුනක බහලනවා. මද රත් පැහැ බලාපොරොත්තුව මද රත් පැහැ ඇති සායම් බඳුනක බහලනවා. එයින් ඔහුට බලාපොරොත්තු වර්ණය බැබලන වර්ණයක්ම ලැබෙනවා. ඊතා පිරිසිදු රෙදි කැබල්ලා ඒ බලාපොරොත්තු වර්ණය බලාපොරොත්තුෙන් ඒ වර්ණයට සායම් බඳුනේ බැහැළුවාට පස්සේ ඔහු බලාපොරොත්තු වර්ණය ඊටාම බැබලෙන වර්ණයක් ඔහුට ලැබෙනවා. තංකිස් හේතු කුමක්ද ඒකට හේතුව? ඇයි මහණෙනි කුමක්ද ඒට හේතුව? වස්ත්‍රය පිරිසිදු නිසා. අර වස්ත්‍රය පිරිසිදු නිසා ඊ타ත්ම බැබලෙන පැහැයක් ඔහුට ලැබෙනවා.
අනේ වගේමයි මහණෙනි කෙනෙකුගේ සිත පිරිසිදු නම් සිත කිලිටි වෙලා නැත්නම් ඔහු සුගතියම කැමති විය යුතුයි. සුගතියම බලාපොරොත්තු විය යුතුයි. අනේ වගේ අර පිරිසිදු ලෙඩි කැපැල්ලා බලාපොරොත්තු වන සායම් බඳුනේ බහැරුවාට පස්සේ ඒ බලාපොරොත්තු වර්ණය ඇත් බබලන වර්ණයක් ලැබෙන්න වගේ කෙනෙකුගේ සිත පිරිසිදු නම් අපිරිසිදු වෙලා නැත්නම් ඔහු බලාපොරොත්තු වීතුයි කියනවා සුගතියම. ඒ වගේම මහණෙනි සුගතියක් පටිපත්ති සුගතිය ගති සුගතිය කියලා දෙආකාර වෙනවා. පටිපත්ති සුගතිය කියන්නේ යමෙක් පිරිසිදු සිටින් සතුන් මැරීමෙන් වළකිනවා, හොරකම් කිරීමෙන් වළකිනවා, කාමයන්හි වර්ධවා හැසිරීමෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, කේලාම් කීමෙන් වළකිනවා. ඒ වගේම හිස් වචන පරස වචන කීමෙන් වළකිනවා, හිස් වචන කීමෙන් වළකිනවා. මේ විදිහට ඔහු දස කුසල කර්මපතයම සම්පූර්ණ කරනවා. මෙන්න මේක තමයි ඔහුගේ පටිපත්ති සුගතිය. කය වචනේ සිත කියන මේ තුන්දරම ප්‍රවේත අරගෙන ඊටාම පිරිහිදු සිතින් මේ කියන දස කුසල් ඔහු සම්පූර්ණ කරනවා. දස කුසල කර්මපතයම සකස් කරනවා. ඒක තමයි පටිපත්ති සුගතිය. පටිපත්ති සුගතියේ පිහිටි ඔහු මරණින් පස්සේ කය බිඳීමෙන් පස්සේ උසස් වූ මිනිසත් බවද නැතිනම් උසස් වූ දෙව් බවද ලබනවා. මේ ඔහුගේ ගති සුගතියයි. ඒක තමයි ගති සුගතිය කියලා කියන්නේ. දැන් අපි හඳුනාගත යුත්තේ සිත කිලිටි කරන ධර්ම මොනවද කියලා. දැන් සිත කිලිටි වෙන යම් යම් ආකාරයේ ධර්ම තියෙන්නේ. ඒවා මොනවද කියලා අපි හඳුනා ගන්න ඕන. ඒ ධර්ම අපි තුල තියෙනවා නම් වත් කරගන්න. අවිද්‍යා විෂම ලෝභය සිත කෙලෙසන ධර්මයක්. අවිද්‍යා විෂම ලෝභය සිත කිලිටි කරන ධර්මයක්. කොමක්ද අවිද්‍යා විෂම ලෝභය කියලා කියන්නේ? තමා සතු දේ පිළිබඳ පවත්නා චන්ද රාගය. ඒ කියන්නේ තමා සිතූ දේ පිළිබඳව පවතින බලවත්, තමා සතු දේ පිළිබඳව පවතින බලවත් කැමැත්ත. ඒ වගේම අන් අය සතු දේ පිළිබඳව තිබෙන බලවත් කැමැත්ත. මේම අවිද්‍යා විෂම ලෝභයේ සිතේ හට අරගෙන සිත අපිරිසිදු කරනවා. සිතේ බැබලීමක් ඇතිවන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යා විෂම ලෝභය සිත කිලිටි කරන ධර්මයක්. ව්‍යාපාදය සිත කිලිටි කරන ධර්මයක්. ඒ කියන්නේ තරහ එන ස්වභාවය, කෝප වන ස්වභාවය. තරහා සිතේ හට අරගෙන සිත අපිරිසිදු කරනවා. සිතේ බැබලීමක් ඇතිවන්නට ඉඩ දෙන්නේ නැහැ. ක්‍රෝධය සිත අපිරිසිදු කරන, සිත කිලිටි කරන ධර්මයක්. උපනාහය ඒ කියන්නේ බද්ධ වෛරය සිත කෙලසන ධර්මයක්, සිත දුර්වල කරන ධර්මයක්. මක්ඛය ඒ කියන්නේ ಗುಣ මකු බව, කලහොඳ නසමින් කතා කිරීම මක්ඛය කියලා කියන්නේ. පරාසය ඒ කියන්නේ යුගග්‍රහය, අන් අය සමග සැසඳීම මට යාම. ඒ කියන්නේ තමා ළඟ කිසිම බහුසුත බවක් නැහැ. නමුත් බහුසුත අය සමග තමාත් එවැනි බහුසුත කෙනෙක් බව ඇඟවීම තමයි මක්ඛය යුගග්‍රහය කියලා කියන්නේ. ඊළඟට
ඊර්ෂ්‍යාව සිත කෙලසන ධර්මයක්. අන් අයගේ යහපත දියුණුව ප්‍රිය නොකරන බව, මසුරු බව සිත කෙලසන ධර්මයක්. තමන් නොකරන දේ අන් අය කිරීම නොයවසන ස්වභාවය. මායාව සිත කෙලසන ධර්මයක්. කපටි බව සිත කෙලසන ධර්මයක්. තම්බය තද බව සිත කෙලසන ධර්මයක්. සාරම්භය සිත කෙලසන ධර්මයක්. මානය සිත කෙලසන ධර්මයක්. අතිමානය සිත කෙලසන ධර්මයක්. මදය සිත කෙලසන ධර්මයක්. ප්‍රමාදය සිත කෙලසන ධර්මයක්. දැන් මෙතන සිත කිලිටි කරන ධර්ම 16ක් පිළිබඳව පැහැදිලි කළා. එහෙමනම් නිවන් මාර්ගට යොමු වුණ ආර්ය ශ්‍රාවකයා කළ යුත්තේ මෙන්න මේ කෙලෙස් ධර්ම සිතින් බැහැර කිරීම. යමෙක් යෝනිසෝ මනසිකාරයෙන් හා සතියෙන් යුක්තව අවිද්‍යාව විෂම ලෝභය සිත කිලිටි කරන බව දැනගෙන එය සිතින් බැහැර කරනවා. ව්‍යාපාදයේ සිත කිලිටි කරන බව දැනගෙන එය දුරු කරනවා. ක්‍රෝධයේ සිත කිලිටි කරන බව දැනගෙන එය දුරු කරනවා. උපනාහය සිත කිලිටි කරන බව දැනගෙන උපනාහය දුරු කරනවා. මක්කය සිත කිලිටි කරන බව දැනගෙන සිත කෙලෙසන ධර්මයක් බව දැනගෙන මක්කය දුරු කරනවා. පලාසය සිත කිලිටි කරන බව දැනගෙන පලාසය දුරු කරනවා. ඊර්ෂ්‍යාව සිත කිලිටි කරන කෙලෙස් ධර්මයක් බව දැනගෙන ඊර්ෂ්‍යාව දුරු කරනවා. මසුරු බව සිත කිලිටි කරන ක්ලේශ ධර්මයක් බව දැනගෙන මසුරු බව දුරු කරනවා. මායාව සිත කිලිටි කරන කෙලෙස් ධර්මයක් බව දැනගෙන මායාව දුරු කරනවා. කපටි බව සිත කිලිටි කරන කෙලෙස් ධර්මයක් බව දැනගෙන කපටි බව දුරු කරනවා. තම්බය සිත කිලිටි කරන කෙලෙස් ධර්මයක් බව දැනගෙන තම්බය දුරු කරනවා. සාරම්භය සිත කිලිටි කරන ධර්මයක් ක්ලේශ ධර්මයක් බව දැනගෙන සාරම්භය දුරු කරනවා. මානය සිත කිලිටි කරන කෙලෙස් ධර්මයක් බව දැනගෙන මානය දුරු කරනවා. අතිමානය සිත කිලිටි කරන ධර්මයක් බව දැනගෙන අතිමානය දුරු කරනවා. මදය සිත කිලිටි කරන ධර්මයක් බව දැනගෙන මදය දුරු කරනවා. ප්‍රමාදය සිත කිලිටි කරන කෙලෙස් ධර්මයක් බව දැනගෙන ප්‍රමාදය දුරු කරනවා. යම් විටකදී සිත කිලිටි කරන මේ කෙලෙස් ධර්ම 16 ප්‍රහීන වුණාද මේ විදිහට මේ ක්ලේශ ධර්මයන් සිත කිලිටි කරන ධර්ම බව හඳුනාගෙන ක්‍රමයෙන් ආර්ය ශ්‍රාවකයා සිතින් මේ ක්ලේශ ධර්ම ටික බැහැර කරනවා. එහෙම බැහැර කරන ගන්න උත්සාහයේ ප්‍රතිඵල හැටියට මේ ක්ලේශ ධර්ම ටික 16 ප්‍රහීන වුණාදෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදුන කෙනෙක් වෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කාරණෙන් ඒ කියන්නේ නවරහාදී බුදු ගුණයන්ගෙන් යුක්තයි. ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ආදී වශයෙන් බුදු ගුණ පිළිබඳව මනා අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදුන කෙනෙක් වෙනවා. ධර්මය පිළිබඳව ධර්මයේ ගුණ දැනගෙන අවබෝධයෙන්ම පැහැදුන කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය පිළිබඳ ගුණ දැනගෙනම පැහැදුන කෙනෙක් වෙනවා. යම් ආකාරකින් ඔහුගේ උපක්ලේශ දුරු කළාද කොහොමද දුරු කරන්නේ? වමනය කලාක් මෙන් නැවත නොගන්නා පරිදි. දැන් යමක් අපි වමනය කළාට පස්සේ අපි ඒක ආපහු ගන්නෙ නැහැ. අන්නේ වගේ මේ ක්ලේශ ධර්මයට හොඳින් හඳුනාගෙන අපි ක්ලේශයක් ඉවත් කළාද නැවත නොගන්නා ආකාරයටම අපි ඉවත් කරන්නේ. බහැර කළාද මුදවා හැරියද ප්‍රහීන කළාද දුරු කළාද හේතෙම මම බුදුරජාණන් වහන්සේ ධර්මය
ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ගුණ දැනගෙනම පැහැදුන කෙනෙක් වෙමි කියලා ඔහුට අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ ආර්ය මහා සංඝරත්නය පිළිබඳ අචල වූ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ නිසා ඇති වෙන සොම්නස ඇති වෙනවා. සොම්නස නිසා ඇති වෙන ඥානය ඇති වෙනවා. ඥානය ලැබුණම ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය ඇති වුණාට පස්සේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණාට පස්සේ කය සංසිඳෙනවා. කය සංසිඳුන අය සුවය විඳිනවා, සැප විඳිනවා. සැප විඳින අයගේ සිත සමාධි වෙනවා. මේ වගේ සීලේ යුක්ත, ධර්මයේ යුක්ත, ඥානයේ යුක්ත වන විට ඔහු කොමන තත්ත්වෙද ඉන්නේ? මේ ස්වභාවයට පත් වෙන විට මේ කෙලෙස් ධර්ම 16 තමන්ගේ සිත තුළින් ඉවත් කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝරත්නය පිළිබඳ අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනකොට ඔහු අනාගාමී කියලා කියනවා. අනාගාමී අවස්ථාවට පත් වුණ කෙනෙක්. දැන් ඔහුට මේ අනාගාමී අවස්ථාවට පත් වෙච්ච කෙනාට කළු සහල් ඉවත් කළ ඇල් සහලේ බත්. දැන් ඇල් සහල් කළු පාට සහලට තියෙනවා. ඒවා ඉවත් කළා හොඳට සුද්ධ කරලා ගත්ත ඇල් හාලේ බත් නොයෙක් සූප ව්‍යංජන සමග ගත්තා. ඔහුට මාර්ග ඵලයට අන්තරායක් වෙන්නේ නැහැ. ඒ ඇයි මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කිරීම තුළ ඔහු තුළ දැන් මේ කිසිම ධර්මයකට ඇලෙන ස්වභාවයක් නැහැ. ආහාර රසයට ඇලීමක් නැසා ඒක අල්ල ගන්න නැති නිසා ඵලයට එන්න කිසිම බාධාවක් ඔහුට ඇති වෙන්නේ නැහැ. දැන් ඊළඟට ඔහු අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. එක් දිශාවක්, දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, සිව්වෙනි දිශාව උඩ යට සරස සියලු තැන සියලු සත්වයින් තමන් හා සම කරමින් අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත පතුරවා වාසය කරනවා. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපේක්ඛා සහගත සිතින් වාසය කරනවා. දැන් මොහු මේ ලබලා තියෙන බ්‍රහ්ම විහාර සංඥාව ඊළඟට ඔහු විමසා බලනවා. දැන් මේ ලබලා තියෙන බ්‍රහ්ම විහාර සංඥාව ඊළඟට නුවණින් විමසා බලනවා. මේ බ්‍රහ්ම විහාර සංඥාව මෙතනත් දුක්ඛ සත්‍යය තියෙනවා. නුවණින් බලනවා මෙතන දුක්ඛ සත්‍යය තියෙනවා කියලා වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා. හීන වූ සමුදය සත්‍යය තියෙනවායි කියලා අවබෝධ කර ගන්නවා. ඒ වගේම උතුම් මාර්ග සත්‍යය තියෙනවා. මේ බ්‍රහ්ම විහාර සංඥාවට වඩා උතුම් නිවනක් තියෙනවායි කියලා දැනගන්න. එහෙම දන්න මෙහෙම දකින ඔහුගේ හිත මොකද වෙන්නේ? එතකොට කාමාසුරයන්ගෙන් මිදෙනවා, භවසුරයන්ගෙන් මිදෙනවා, අවිද්‍යාසුරයන්ගෙන් මිදෙනවා. මිදුණු විට මිදුණාය යන ඥානය ඇති වෙනවා. ජාතිය කීනවිය බ්‍රහ්මචර්යාව වාසය නිමකලාය. බ්‍රහ්මචර්යා වාසයේ නිමකලාය. බ්‍රහ්මචර්ය හා සඳ කර යුතු කාර්යයන් කර අවසානයේ අරිහත්වය පිණිස කළ යුතු අන් කිසිවක් නැතිය කියා දැනගන්නවා. දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔහු ඥාන දර්ශන විතර ඇති කරගත් අරියත්වයේ විද කළ යුතු අන් කිසිවක් නැහැ, සියල්ල කරලා අවසానයි කියලා අවසාන වෙනකොටම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් ඔහු ඇතුළත නෑමින් ස්නානය කළා කියලා. ඇතුළත නෑමින් ස්නානය කළා කියලා. ඉතින් මෙතන දැන් අපි දෙක යුතු දේ තමයි මෙන්න මේ ඇතුළත නෑම.
අපි පින්කම් සිද්ධ කරමින් අපි කුසල දහම් සිද්ධ කරමින් යන අපටත් කවදා හරි අපි නාන එක අපි දිනකට දෙතුන් වතාව නානවා. හැබැයි පිටපැත්ත පමණක් නෙවෙයි ඇතුල් පැත්තත් නාවන්නේ. දැන් ඇතුල් පැත්ත නාවන්න නම් ඇතුල් පැත්තේ හට ගන්න මෙන්න මේ ක්ලේශ ධර්මයන් හඳුනාගෙන ඒ ක්ලේශ ධර්මයන් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ වෙනාවේ බුදුරජාණන් වහන්සේ අසල හිටියා සුන්දරීක භාරද්වාජ බ්‍රාහ්මණයා. ඉතින් අහනවා බවත් ගෞතමයන් වහන්සේ බාහුකා නදියට නෑම පිණිස යනවද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ බාහුකා නදියට නෑම පිණිස යනවද? බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ බාහුකා නදියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? බාහුකා නදිය කුමක් කරන්නද? ඊළඟට බමුණා කියනවා බවත් ගෞතමයන් වහන්සේ බාහුකා නදිය විසුද්ධ භාවයේ දිනවය ශ්‍රේෂ්ඨ ලෝකයට පමුණවණය කියලා බොහෝ දෙනා අතර සම්මතයක් තියෙනවා. බොහෝ දෙනා බාහුකා නදියේ පවුකම් සෝදා හරිනවා කියලා ප්‍රකාශ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සුන්දරීක භාරද්වාජ බ්‍රාහ්මණයට වදාරනවා බමුණ බාහුකා නදියට අධිකක්ක තීර්ථයට ගයා තීර්ථයට සුන්දරිකා නදියට සරස්වතී නදියට ප්‍රයාග තීර්ථයට බාහුමති නදියට කළ පාප කර්ම ඇති නුවණ නැති අය නිතර පිවිසියක් ඔහු පිරිහිදු වෙන්නේ නැහැ. ඔහු පිරිහිදු වෙන්නේ නැහැ. මේ බාහුකා මේ නදී මොනවා කරන්නටද? පිරිසිදු වුණ අයට ඒ කියන්නේ කෙලෙස් නැති කළ අයට හැම කාලෙම උතුරු පල්ගුණ නැකතයි. පිරිසිදු වුණ අයට හැම කාලෙම පොහොය දවසක් පිරිසිදු කර්ම ඇති අයගේ වෘතේ හැම විටම සමෘද්ධි වෙනවා. බ්‍රාහ්මණය මෙහිම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රී කරද. බොරු කියන්නේ නැත්නම් සතුන්ට හිංසා කරන්නේ නැත්නම් නුදුන් දේ ගන්නේ නැත්නම් ශ්‍රද්ධාව තියෙනවා නම් මසුරු බවින් තොර නම් ගයාවට ගිහිල්ලා කුමක් කරන්නටද? ඒ කාර්යයට තොපගේ ලිඳ වුණත් හොඳයි. සුන්දරීක භාරද්වාජ බ්‍රාහ්මණයා ඊට පස්සේ මේ දේශනාව අහලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ශාසනය පැවිද්ද උපසම්පදාව ලබලා නොබෝ දිනකින්ම මාර්ගයේ වඩලා රහත් භාවයට පත් වුණා. මේ කෙලෙස් ධර්ම ප්‍රහීන කරන්ට හැබැයි මෙන්න මෙහෙම මේ ක්ලේශ ධර්ම මුලින්ම යෝනිසෝ මනසිකාරයෙන් අපි උලුවන් තරම් උත්සාහ ගන්න ඕනේ මේ ක්ලේශ ධර්ම ප්‍රහීන කරන්න. දැන් මාර්ග බල අවස්ථාවන් තුලින් මේ ප්‍රහීන වෙනවා නම් මෙන්න මෙහෙම ප්‍රහීන වෙනවා. මක්ක බලාස ඉච්ඡා මච්චරිය මායා සාටේය යන මෙන්න මේ ක්ලේශ ධර්ම 6 සෝවාන් මාර්ගයෙන් ප්‍රහීන වෙනවා. ව්‍යාපාද ක්‍රෝධ උපනාහ ප්‍රමාද යන මේ ක්ලේශ ධර්මයන් 4 අනාගාමී මාර්ගයෙන් ප්‍රහීන වෙනවා. අවිද්‍යා විෂම ලෝභය තම්බ සාරම්භ මාන අතිමාන මද මේ ක්ලේශ ධර්ම 6 රහත් මාර්ගයෙන් ප්‍රහීන වෙනවා. ඉතින් මේ අපේ සිත කිලිටි කරන මේ ක්ලේශ ධර්ම 16 අපි හොඳින් හඳුනා ගන්න ඕනේ. අපිට මාර්ගඵල වලට
පැමිණෙන්න ප්‍රථම අපි උත්සාහ ගන්න ඕන මහන්සි ගන්න ඕන අපිට ප්‍රායෝගික ජීවිතේ මේ ක්ලේශ ධර්මයේ ප්‍රමහීන කරන්න බැරිද? එකක් යෝනිසෝ මානසිකාරයෙන් නුවණින් සිහියෙන් ඉන්න කෙනෙකුට මේක අසීරු කාර්යයක් නෙවෙයි. ඒකෝට මේ ක්ලේශ ධර්ම ප්‍රහීන කුමන ආකාරයෙන් හෝ ප්‍රහීන කළා නම් මේ කෙලෙස් ධර්ම 16 කෙලෙස් ධර්ම 16 ප්‍රහීන කළා නම් ඔහු අවම වශයෙන් අනාගාමී තත්වයට එතරම්පත් වෙනවා. ඉතින් අපි උත්සාහ ගන්න ඕන මහන්සි ගන්න ඕන මේ තුලින් අදගත කරන ජීවිතේ අපි තුල කොපමණ මේ ක්ලේශ ධර්ම තියෙනවද කියලා. ඒ කියන්නේ තමන්ගේ සිත දැන් නිරීක්ෂණය කරන්න ඕනේ. මේ ඔක්කොම තියෙන්නේ සිතේනේ. දැන් සිතේ තමන් නිරීක්ෂණය කරලා බලන්න ඕන මේ ක්ලේශ ධර්ම තියෙනවද කියලා. ඒවා තමන්ට හැබැයි නිතර හැම වෙලාවෙම මේක නිරීක්ෂණය කරන්න බෑ. දැන් අපිට සර්පෝ දැක්කට පස්සේ සර්පෝ ඉන්න තැනක නායක කියලා අපි හඳුනාගන්නේ පෙනේ පිට්ටුව. අන්න ඒ වගේ සමාජයේ ජීවත් වෙනකොට මේ ක්ලේශ ධර්ම ඉස්මතු වෙන්න පුළුවන්. නිමිත්තක් ආපු හැටි අන්න ඔළුව උස්සන. විශේෂයෙන් අවිද්‍යා විෂම ලෝභය නම් ඉතින් ඒක තියෙන කෙනා පහතින්ම වටහා ගන්න පුළුවන්. තමන්ගේ සම්පත්තියකටත් අනුන්ගේ සම්පත් වලට තමා තුළ කැමැත්ත තියෙනවා නම් ඒකේ අමුතුවෙන් ආය ඔලුව උස්සන දෙයක් නැහැ. තමන්ට පැහැදිලිව පේනවා. අන්න එහෙම තියෙනවා නම් අන්න ඒක පුළුවන් තරම් ඉවත් කරන්න ඕනේ. ඒව ඉවත් කරන්න ඕනේ. එතෙන්දී ඒව ඉවත් කරලා ළඟදී සතුටු වීමේ ගුණය ඇති කර ගන්න ඕනේ. ඒුණ ව්‍යාපාදය තරහින ස්වභාවය. ඒතර බලන දවසකට කී වතාවක් දැන් අද සිල් ගත්ත දවසේ මේ ගෙදර ඉන්නකොට තරහ එනවා. හිතලා බලන්න. මොන හේතුන් නිසා හරි දරුවන් පිළිබඳව වෙන්න පුළුවන්, අසල්වැසියන් පිළිබඳව වෙන්න පුළුවන්. නැත්නම් තමාගෙම සමහර විට මග යනකොට ගලක පය ඇඟිල්ලක් ඇනුණා. එනවා නේද? මෙන්න අවස්ථාවල නේවා. මේවා හඳුනා ගන්න ඕනේ. ඒවා හඳුනාගෙන මේක සිත අපි හිත කරන ධර්මයක් මේක ඉවත් කර ගන්න ඕනේ. ඒ ක්ලේශ ධර්මයන් හඳුනා ගන්න ඉවත් කරන්න ඕනේ අවස්ථාව. මේකට මාර්ගඵල අවස්ථාවට මෙනකම් බලන්න හරියන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා මේවා පුණුවන් ටික අපි ශක්තිය අඩු කරගෙන යන්න ඕනේ. එතකොට අය ඵලයට හරි එන්න පහසු වෙන්නේ. එතකොට ක්‍රෝධය, ව්‍යාපාදය, ඊළඟට ක්‍රෝධය. ක්‍රෝධයට කොහොමද? කොහොමද දන්නේ ක්‍රෝධයක් ඇති වුණාට පස්සේ? ක්‍රෝධය කියන එකේ ස්වභාවය මෙහෙමයි. නේද කොටන්න නැත් වෙච්ච කුකුල කුටු ගගා වටේ ඇවිදිනවා. අන්න ඒ වගේ මේ ක්‍රෝධය තියනවා නමුත් එළියට දාන්නේ නැහැ. සිත තුලම පැසව තියාගන්න. ඒ කියන්නේ අන්න ඒ විදිහේ තියනවා නම් ඒකත් Tamanට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේක ක්‍රෝධයක්, මේක හොඳ එකක් නෙවෙයි. මේක ඉවත් කරන්න. ක්‍රෝධය ඊළඟ උපනාහය. උපනාහය කියලා කියන්නේ බැඳගත් වෛරය. බද්ධ වෛරය. දැන් මේ වමුදෙන් කියන්නේ නැහැ ඉතින් අපේ බෝසතාණන් වහන්සේ පසුපස රන්තලියේ ඉඳලා බැඳගත් වෛරය දේවදත්ත බුදු වෙන තුරුත් බුදු වෙලක් ආවනේ. බද්ධ වෛරය ස්වභාවය. ඒ නිසා ඉවැනි අවස්ථාවක තමගේ මනසපත් වෙනා තියෙනවා නම් වහාම ඉවත් කරගන්න. ඒවා ඉවත් කරගන්න. ඒවා ඉවත් කරගන්න මේ බද්ධ වෛරය උපනායක කිව්වේ.
ඊළඟට මක්කය. ಗುಣමකුකම්. තියෙන ගුණයන් මකා කතා කිරීම. උදාහරණයක් හැටියට ගත්තොත් ಗುಣමකුකම් කියලා කියන්නේ මේ සමහර දිලිඳු මිනිස්සෙක් ඉන්නවා. දිලිඳු මිනිස්සෙක් ඉන්නවා සාමාන්‍යයෙන් යමක් තියෙන කෙනෙක් උ දැකලා උට අනුකම්පා කරලා සමහරට ගියක් දොරක් නැත්නම් ගියක් දොරක් හදලා දෙනවා. අනිත් එන්නේ නැත්නම් එන්නේ නැත්නම්. උට ජීවත් වෙන්න පිළිවෙලක් සකස් කරලා දෙනවා. දැන් මේ දිලිඳුකම නිසා එයාට පිහිට වුණා Tamanට පුළුවන්කම නිසා. පිහිටලා පස්සේ කාලෙක මෙයා යම් තත්යකට ආවට පස්සේ කායික හරි කතාවක අහවලා උදව් කළා නේද උපාරක. අනේ මොනවද? මොකද්ද මට කරන්න දෙන්නේ? ආන්නේ විදිහේ කරන ස්වභාවය තමයි මක්කේ කියලා කියන්නේ. ගුණමකුකම්. ඒකත් ඕන තරම් උදාහරණ දකින්න පුළුවන් සමාජ ගුණමකුකම්. ඒවට ඒවයි වත් කරගන්න. මේවට ඔබ භාවනා කර ඉන්න දෙයක් නෑ. හිත දිහා බලන්නයි තියෙන්නේ. නුවණින්. හිත දිහා නුවණින් බලලා ඉවත් කරගන්න. මක්කය. මක්ක ඊළඟට පලාසය. පලාසය කියලා කියන්නේ සැසඳීම. ඒ කියන්නේ අන් අය සමග තමන් සැසඳෙන්න යනවා. තමන් ළඟ කිසිම ධර්මතාවයක් නැහැ. නමුත් ධර්මකාමී පිරිසක් අතරට ගියාට පස්සේ ඊට වඩා යා ධර්මයේ දන්න විදිහට එයාත් එක්ක සැසඳෙන්න යනවා. පලාසය යුග්‍රහය කියන්නේ ඒකයි. අන් අය සමග සැසඳෙන්න යනවා. අනිත් කාරණය එතකොට මේවා හිතේ තියෙනවා නම් Tamanට හොඳින් හොයාගන්න පුළුවන්. හොයාගන්න මේව ඉවත් කරන්න. ඊර්ෂ්‍යාව. අන් අයගේ දියුණුව අන් අයගේ සතුට නොයුතන ස්වභාවය. ඉවසන්නේ නැති ස්වභාවය. ඊර්ෂ්‍යාව. දැන් ඊර්ෂ්‍යාව ඇති වෙනවා තමන් ඒ වගේ නොයිවසන කෙනෙකුට තව කෙනෙක් යමක් දෙනවා නම් ඒක ඉවසන්නේ නැහැ. කැමති නැහැ. ඒක තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඊට පස්සේ මච්චරිය මසුරුකම. එතකොට මසුරුකමේ ස්වභාවයත් එක්කනේ. Tamanට කිසිම අවශ්‍යතාවයක් නැති දෙයක් Taman ළඟ තියෙනවා. නමුත් ඒ භාණ්ඩය අවශ්‍ය කෙනෙක් ඉන්නවා. මට අවශ්‍යයක් නැහැ. අවශ්‍ය කෙනා ඉල්ලුවාට දෙන්නේ. මසුරුකම. එතකොට ඉච්ඡා මච්චරිය ඊළඟට මායා. හොඳට බලන්න. මේ ක්ලේශය තමන්නම තියෙනවා. මායා කියන්නේ වංචාකාරය. කියන දේ කරන්නේ නැහැ. කරන දේ කියන්නේ නැහැ. සංගවිච්ච චරිතය මායාව කියලා කියන්නේ. ඒවා තමන් ළඟ තියෙනවා හොඳින් බලන්න ඕනේ. මායාව. ඊළඟට ශාඨය. කපටි බව. කපටිකම. මේවට අමුතුවෙන් අටුවා ටික ඕනේ නේ හඳුනා ගන්න. ඒවා තියෙනවා ඕන කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් පහසුවෙන්. කපටිකම මායා ශාඨය. කපටිකම ඊළඟට තම්බ. තම්බ කියලා කියන්නේ තද බව. තව කෙනෙකුට හිස නමන්න කැමති නැහැ. තද. යුක්තිය වේවා අයුක්තිය වේවා කොතනකවත් හිස නැමීමට කැමති නැහැ.
තම් තද බව. සාරම්භය ඊළඟට. සාරම්භය කියලා කියන්නේ එකට එකක් වැඩියෙන් කිරීම. දැන් ඒක ටිකක් වැඩියෙන් කිරීම ඔබ කුසල අකුසල දෙකේම සිද්ධ වෙනවා. ඒක ටිකක් වැඩියෙන් කිරීම කුසල අකුසල දෙපැත්තෙම සිද්ධ වෙනවා. කුසල පැත්තෙන් ගත්තොත් දැන් කවුරු හරි පිරිසක් හොඳට පින්කමක් කරනවා. භික්ෂුන් වහන්සේලා 10-15 නමක් වඩමෝලා හොඳට දානයක් දීලා අලංකාර පින්කමක් කරනවා. ඕක බලා ඉඳලා තව කෙනෙක් භික්ෂුන් වහන්සේලා 30 නමක් වඩමෝලා අර වගේ දානයක්. අන්න කුසල පැත්ත. අරකට වඩා වැඩි. එකට වැඩි කියනවා. අනේ සම්ම සාරම් ඊළඟ කාරණය මානය ඇති වෙනවනේ. හඳුනා ගන්නවා මානය කුලය නිසා, ධනය නිසා, බලය නිසා මේවා නිසා මානය තියෙනවනේ. ඒ මානය ඇතුලේ එකක් දැනගන්න ඕනේ. ඒකත් හිත කෙලෙසන ධර්මයක් වගේ. ඒ අතිමානය. අතිමානය. ඒකත් අරවා නිසා සමාධියේ තියෙන තද ගතිය මානය. ඒවා අඩු කර ගන්නවා. ඊළඟ කාරණය මදය. මදය කියන්නේ මදය කියන්නේ මත්වීම. මත්වීම මොනවයින්ද මත් වෙන්නේ? දැන් මේවයි මත්වීම කියලා කිව්වට පස්සේ මෙතන ධන මදය, කුල මදය, ගෝත්‍ර මදය, ප්‍රභූ මදය, පරිස්කාර මදය ඕන තරම් තියෙනවා. මත් වෙන ස්වභාවය. ඉතින් අපි දන්නේ මේ සුරාවෙන් මත් වෙන එක විතරයි. ඒක ප්‍රකටයි සමාජ. නමුත් ඊට වඩා භයානකයි මේ මතය. අනේ මත් වෙන දේවල් ටික හොයාගන්න. සමාතුල. සුරාවෙන් මදයටපත් මත් වෙච්ච එක්කෙනා එක්කෝ යන්න කරනවා කොතංගට වැටුණා කානුවක හරි හිටියා විල්වැස්සට පස්සේ ගියා. දැන් මේකෙන් මත් වෙච්ච එක්කෙනා එහෙම හරියන්නේ නැහැ. මේ භව ගමන සසර පුරාවටම ඒ මදයෙන් කරගන්න හානි සීමා කරන්න බෑ. ධනය, කුලය, නිලය, බලය ඒ කියන්නේ ජීවිත මදය, වර්ණ මදය, ගෝත්‍ර මදය, ප්‍රභූ මදය, පරිස්කාර මදය. අප්‍රමාණ තියෙනවා. ඒක හොඳට හඳුනාගෙන මෙන්න මේක ඉවත් කරගන්න මදය. ඒ ක්ලේශ. ඊළඟ අවසාන එක තමයි 16න් ප්‍රමාදය. අන ප්‍රමාදය. ප්‍රසාරය. ප්‍රමාදය කියලා කියන්නේ තමන්ගේ සියලු කටයුතු ප්‍රමාද කරනවා. උදේ නැගිට දැන් උදේ පාන්දර වැඩි ඒ කාර්යයට බහින්නේ නැහැ. ඒ කේමඩි ගත්තට පස්සේ දැන් කුස පිළිවෙල වැඩි ආහාර මදේ දැන් ඒ කාර්ය කරන්න කියන්නේ නැහැ. හැම වෙලාවෙම ප්‍රමාද කරනවා. ඒ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවය. අනිත් පැත්ත ගත්තම මෙතන ප්‍රමාද කියන්නේ කුසලයට ප්‍රමාද වීම. කුසල් කරන්නේ. කුසල් කරාන්ට මාර්ගයට අවතේනවා මාර්ගය වඩන්න තියෙන ප්‍රමාදය. ප්‍රමාදය. ඊම දැන් අපිට දැන් අද පොයේ දවසේ මෙයට මිසිල් ගන්න. තව කොච්චර මිනිස්සු ඉන්නවා. මේ අත්තන්ගේ වගේම ගෘහ ජීවිත ගත කරන අය කොච්චර ඉන්නවා. පොයේ අයිට මිසිල් ගන්නද බෑ. නෑ මේ අපිට තව ටිකක් පස්සේ බැරිනේ. පස්සේ බැරිනේ. එබැවින් හිතන්න. ඒක හැම වෙලාවෙම පස්සට දාන්න. සීලයක්
සීලයක් අරගෙන පොයේ දවසේවත් මනස ටිකක් සහැල්ලු කරගෙන මනස ටිකක් පිරිසිදු කරගන්නට එකටවත් වෙලා. මෙන්න මේවට ප්‍රමාද කියලා කියනවා. දන් දෙන්න, සිල් ආරක්ෂා කරන්න, භාවනා කරන්න, තාත නොයේකුත් පින්කම් කියනවා. මෙන්න මේවා කරන්නට තියෙන ප්‍රමාදය. ඒකටමයි ප්‍රමාදය කියලා කියන්නේ. ඒක විතරක් නෙවෙයි තමන්ගේ ඊළඟට තමන්ගේ ගත කරන ගෘහ ජීවිතේ වුණා ප්‍රමාදය නිසා නොඑක් පස්දයන් වලට ලක් වෙන්න පුළුවන්. නිසා හැම තැනම ප්‍රමාදය දුරු කරන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. අප්‍රමාදී වෙනවා. අන්න එතකොට මේ කෙලෙස් ධර්ම 16 දැන් හොඳින් තමන්ට බලා ගන්න පුළුවන්. තමන්ගේ මනස තුළ මේ ක්ලේශ ධර්ම 16 මොනවද තියෙන්නේ? දැන් මෙතනින් අපිට භාවනාවෙන් අමුගත කරගන්න ඒවලුත් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව කරගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. භාවනාව කියන්නේ දැන් අපිට රාත්‍රාට පස්සේ මානය මේවා නැති කරගන්න වෙන්නේ අපිට රහත් වෙනකොට. ඒක රහත් වෙනකොට ඒව නැති කරගන්න. ඉතින් ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවට එන්න අපිට බාධා වෙනස පවතිනා අනික් ක්ලේශ ධර්ම තමන්ගේ සිතේ තියෙන හොඳින් හඳුනාගෙන ඒව ප්‍රායෝගිකව ඉවත් කරන්න ඕනේ. ප්‍රායෝගික ජීවිතයේ නිවන් මාගේ ප්‍රායෝගික ජීවිතයේ ප්‍රගුණ කළ යුතු බොහෝ දේවල් තියෙනවා. නිර්වාණ අවබෝධය කරා යන කෙනා මේ මාර්ගෙම වඩවලා හිටියට හරියන්නේ නැහැ. ඒ වඩන අතරේ නුවණින් ඉවත් කළ යුතු දේ බොහෝ තියෙනවා. ඒ ඉවත් කළ යුතු දේවල් නුවණින් බලබලා ප්‍රායෝගික ජීවිත ඉවත් කරන්න ඕනේ. ප්‍රායෝගික ජීවිත ඉවත් මොකද මේකට පුහුණුවක් ඕන. දැන් ලෞකික ජීවිතය ගත්තට පස්සේ දැන් මීටර 1000 දුවනවා 2000 දුවනවා 1500 දුවනවා. බලන්න මාස ගානකට ඉස්සෙල්ලා පුහුණු වීම කරන්නේ නැද්ද? පෙර පුහුණුවක්. ඒ ලෞකික දෙයකට අර සාමාන්‍ය දෙයකට මේ දුවන්නේ. විශාල පුහුණුවක් කරනවා නේ. පුහුණුව කරන අවසානයේ තමයි තරමිට තියන්නේ. එහෙනම් ඒ වගේ තමයි අපි නිවන් දකින්න කියන මහා විශාල අමාරුම කාර්යය. අරක සාමාන්‍ය කාර්යයක්. ඒ සාමාන්‍ය කාර්යයට අර වගේ පුහුණුවක් අවශ්‍ය නම් මේ අමාරුම කාර්යයට කොච්චර පුහුණුවක් අවශ්‍යද? මේ ලෞකික ප්‍රායෝගික ජීවිතයේ එහෙනම් අපි පුහුණුව අවශ්‍යම දෙයක් ඒ පුහුණුව ඇති කර ගන්න ඕනේ. අපි පුහුණුව ඇති කරනවා කියලා කියන්නේ මේ අපේ මේ චිත්තසංතානයේ පවතිනා වූ ක්ලේශ ධර්මයන් අපි භාවනා කරනම මේවා ඉවත් කරන්න බලා ඉන්නවා වෙනුවට යෝනිසෝ මනසිකාරය හා සිහිය දෙක ප්‍රවේට අරගනිමින් අර කෙලෙස් හඳුනාගෙන ඒ අවස්ථාවේ අතහැරලා දැන් මේ දේශනා කළ වමනේ කළා නම් යමෙක් ඒක ආපහු ගන්නවා. අන්න ඒ වගේම මේ ක්ලේශයක් අපි අතහැරලා දැම්ම නම් නැවත තමා ළඟට නොගන්න තත්වෙටම තමා ඒක ඉවත් කරන්නේ. අන්න ඒ විදියට ඉවත් කිරීම තමයි අපි කරන්නේ. මේ ප්‍රායෝගික ජීවිතයේ පුහුණු වැඩගත් වෙන්නේ ඒකට. ප්‍රායෝගිකව නිර්වාණගාමී මාවතේ ගමන් කරන ඒකට බාධා අපේ පවතින අපි හඳුනා ගන්න. හඳුනාගත්ත දේ ඉවත් කරන්න පුළුවන් දේ ඒ වෙලාව ඉවත් කරනවා. අන්න ඒ විදියට අපිට සැකස්මක් තියෙන්න ඕන සකස් කර ගන්න ඕන. අන්න එතකොට කිසිම බාධාවක් අපිට ඇති වෙන්නේ නැහැ. යන මාවත ඊටාම පැහැදිලි. පැහැදිලි මාවතක් ඔස්සේ මේ ගමන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මේ ක්ලේශ ධර්මයන් ටික ප්‍රහීන කරකලේ නැත්නම් මොකද වෙන්නේ? අපි දැන් පොයද සිල් අර ගන්නවා, භාවනා කරනවා, බණ අහනවා, දන් දෙනවා. මේ දහසකුත් එකක් නොයේ පින්කම් අපි කරනවා. අද සමාජෙ කොහෙද කියන්නේ එහෙමනේ. පින්කම් කරනවා. නමුත් හදවත පැත්තේ ගත්තට පස්සේ දැන් මෙතන කෙලෙස් ධර්ම 16යි කිව්වේ. ඊට වඩා හදවත පැත්තට ගත්තට පස්සේ තාමත්ම අන්ධකාරයි. මේ කෙලෙස් වලින් ගහර වෙලා පිළිලා. පින්කම් කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ඒකයි මේ උපමාවෙන් පෙන්වුවේ මල බැඳිච්ච දැලි තැවරිච්ච කුණු තැවරිච්ච රෙදි කඩක්
වර්ණයේ බලාපොරොත්තුෙන් නිල් වර්ණයේ බලාපොරොත්තුෙන් නිල් සායම් මදුනේ බැහැරුවට නිල වර්ණය ලබන්න බෑ. රන්වන් පැහැ බලාපොරොත්තු රන්වන් පැහැටි සායම් මදුනේ බැහැරුවට රන්වන් පැහැ වර්ණය ලබන්න බෑ. රතු පැහැ බලාපොරොත්තු ඒ සායම් මදුනේ බැහැරුවට රතු වර්ණය ලබන්න බෑ. මදරත් පැහැ බලාපොරොත්තු බැහැරුවට මදරත් පැහැ බලාපොරොත්තු වන්නේ ලබන්න බෑ. ඒ නිසා අපි පින්කම් සිද්ධ කරනවා හදවත ඇතුලේ මේ ක්ලේශ ධර්ම ටික තියාගෙන අපි හිතින් අපි පින්කම් සිද්ධ කරනවා දිව්‍ය ලෝකී දෙවියන් වී බලාපොරොත්තු ඇත. සුගති ඉපදීමේ පරමාර්ථ බලාපොරොත්තු ඇත පින්කම් සිද්ධ කරනවා. නමුත් අපි පින්කම් සිද්ධ කළාට හදවත අර ක්ලේශ ධර්මයන්ගෙන් පරිපූර්ණ සැකකින් දුරවරලා තියෙන නිසා දුගතියම කැමැති විය යුතුයි. දුගතියම කැමැති විය යුතුයි. අනේ ඒ නිසා හොඳින් අපි මේ පිළිබඳව උනන්දු වෙන්න ඕනේ. මේ සූත්‍ර දේශනාව අපිට ඉතාම වැදගත් වෙන්නේ ඒකයි. මොකද හදවත පිළිබඳවම දේශනා කරන දේශනාවක් හදවත පිරිහුණු කරගන්නට හදවතේ පවතින කෙලෙස් ඉවත් කරගන්න. ඒ නිසා උත්සාහ ගන්න ඕනේ මහන්සි ගන්න ඕනේ තම තමන්ගේ හදවත දිහා නැවත හැරි බලන්න ඕනේ. දැන් අර නිමිත්තක් ආවට පස්සේ ඉස්මතු වෙන ක්ලේශ හඳුනා ගන්නට පුළුවන්. නමුත් නිමිත්තක් නැතුව පවතිනා වූ ක්ලේශ ධර්ම ටික හඳුනා ගන්නට නැවත සිත දිහා සිතින්ම බලන්න ඕනේ. අන්න එහෙම බල සුදු හෝ වේවා. ක්ලේශ ධර්මයක් පවතිනවා නම් ඒ ක්ලේශ ධර්ම ඉවත් කරගන්න. මේක තමන්ට පාඩුවක් නෑ. අලාභයක් පාඩුවක් වෙන්නේ නෑ. ලාභයක්මයි වෙන්නේ. සුළු වේවා ක්ලේශයක් තියෙනවා නම් ඉවත් කරගන්න. ඒ විදියට ඉවත් කරගෙන යනකොට ඔබට මේ මාර්ගඵල අවස්ථාවට එනවා කියන එකත් මහා අසීරු කාර්යයක් නෙවෙයි. ඒ දැන් මාර්ගඵල වලින් ඉවත් කරන්න ඕන. ක්ලේශ ධර්ම නෙමෙයි. නමුත් අපි මාර්ගඵල වලින් ඉවත් කරන්න ඕන ක්ලේශ ධර්ම ටික අපි යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් කල්වේනා ඇතුව දැකලා ප්‍රායෝගිකව අපි ඉවත් කරගෙන ඵලයට සුදුසෙක් වෙනවා. ඵලය ලබන්න සුදුසෙක් බවට පත් වෙනවා ප්‍රායෝගිකව ඉවත් කරගෙන සියල්ලම සම්පූර්ණම ඉවත් නොවෙන්න පුළුවන් ප්‍රායෝගික ජීවිතේදී. අනුසය ඉතුරු වෙන්න පුළුවන්. අනුසය ටික අපි මාර්ග ඵලයට ඉවත් කරගන්න. අන්න එතකොට අපිට එනම් මාර්ග ඵලයට ඊටාමත්ම පිටුමහලක් වෙනවා ප්‍රායෝගික ජීවිතයේ හරියට මේ ටික දැකලා මේ ටික ඉවත් කරගන්නේ. ඒ නිසා උත්සාහ ගන්නට මහන්සි ගන්නට අද දවසේ මේ දේශනාව ඊටාම වැදගත් වෙනවා. දැන් මේ වසර 6 තිස්සේ දේශනා කරපු ධර්ම ටික හරියට විමසිලිමත් නුවණින් ශ්‍රවණය කළා නම් ඒ ධර්මයට අනුව ජීවිත හදාගත්තා නම් මෙතන ඉන්න වැඩි පිරිසක් අනාගාමී වෙන්න ඕන. මේ අවුරුදු 6 තුළ අනාගාමීත්වයේ ඉක්මවා යන තරමට ධර්ම දේශනා කරනවා. අනේ ඒ නිසා ඇසීමට පමණක් සීමා කරන්නේ නැතුව තම තමන් උත්සාහ ගන්න ඕනේ මේ ඇසීමට පමණක් අපි සීමා කරන හරියන්නේ නැහැ. ඒ වෙලාවේ හොඳයි බණට කියලා අතුරු වෙලා ගියාට හරියන්නේ නැහැ. ඒ කිව්වේ මොනවද කියලා හොඳට ධාරණය කරගෙන අනේ අපේ ජීවිතේ ඒ විදිහට හදා ගන්න ඕනේ කියන අදිස්ථානය ඇති ධර්මයට අනුව ජීවිතය හදන්න ඕනේ. යදාගෙන තම තමන් උත්සාහ ගන්නට මහන්සි ගන්නට මේ ලැබූ ජීවිතේ වටිනවා. ලෝකේ අති දුර්ලභ අවස්ථා දෙකක් අපට හිමි වෙලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතය එකක් අනිත් එක බුද්ධෝත්පාද කාලේ බුද්ධ ශාසනයේ පවතින රටක්. කලකිනි බුදු කෙනෙක් උන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ සුදනනි කිම වීරිය නොකරන්නේ. ලෝකයට සංග්‍රහව කියලා බලන්න.
එහෙනම් මේ දෙක එකතු වෙච්ච තැන කුමක්ද කරන්නේ? මනුෂ්‍ය ජීවිතයත් බුද්ධෝත්පාද කාලයත් එකතු වෙච්ච තැන නේද? සසර දුක නසන්න තියෙන්නේ. සසර දුක නසන්න තියෙන්නේ මෙතන. එහෙනම් මේකට සුදුසු නෙවෙයිද අපි? දැන් මනුෂ්‍ය ජීවිතේ අපි ලබලා තියෙන හොඳට අස්කම් නාසාදී ඉක්‍රම මේකක්වත් අංග සම්පූර්ණ නොවි නෙමෙයි පන්නේ. මේ ඔක්කොම අංග සම්පූර්ණයි. මනුෂ්‍ය ජීවිතේ ලැබෙන. එහෙනම් උදේ ඉඳන් රැය වෙනකම් බණහන්න පුළුවන් ධර්මයේ පවතින මහා සංඝයා ධර්මයේ දේශනා කරන ධර්මයේ පිරීගිය රට ලැබිලා තියෙනවා. ඒ වගේම නිවන් මඟ විවරණය වෙච්ච රට පැහැදිලිව තියෙනවා. ඒකවල මනුෂ්‍ය ජීවිතේ තියෙනවා නම් නිර්වාණගාමී මාර්ගයේ පැහැදිලි කරන බුද්ධ ශාසනයක් පවතිනවා නම් කුමක්ද අපි එතනින් අවබෝධ කරගන්න ඕන? එහෙනම් අපි ඉපදුනේ කුමටද? එහෙනම් මේ අපේ ඉපදිනා තියෙන්නේ මේ සසර ඉපදීම නැති කරන්න. අද අපි ජීවිතේ ලබලා තියෙන්නේ. ඒක වටහා ගන්න ඕන. අවබෝධ කර ගන්න ඕන. මේ භාග්‍ය මේ වාසනාව ගිලිහිලා ගියෝ. මේ ජීවිතේදී ගිලිහිලා ගියෝ. තව කල්ප කෝටි ගානකටවත් මේ භාග්‍ය ලැබෙයිද කියලා කියන්නේ. මේ භාග්‍ය තව කල්ප කෝටි ගානකටවත් ලැබෙනවා කියලා හිතන්නට. එතකොට හිතන්න පුළුවන් ඇයි මෛත්‍රී බුද්ධ ශාසනයේ තියෙනවා නේද නේද? මෛත්‍රී බුද්ධ ශාසනය නම් අනාගතයේ තියෙනවයි තමයි. මෛත්‍රී බුදුසානන් වහන්සේ අනාගතයේ ලෝතර බුද්ධ රාජ්‍යයටපත් වෙනවා. නුමතේපත් වෙනවා කියන හඬ අපි අහුවට අපි එතෙන්ට ගිහිල්ලා එතෙන්දී අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කියලා අපි ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? අද හොඳට පින්කම් කරනවා. දන් දෙනවා. සීල ආරක්ෂා කරනවා. භාවනා කරනවා. අපි මේ වාතුනේ මාර්ගඵල වලට ආවේ නැත්නම් අපි මරණයටපත් වුණාට පස්සේ අපි උපදිනවා සුගතිය. සුගතියට ගත්තට පස්සේ විශේෂයෙන් මනුෂ්‍ය ලෝකේ දෙවියන්ගේ සුගතියනේ. දෙවියෝ සුගතිය කියලා කතා කරන්නේ මනුෂ්‍ය ලෝකෙට. අපි ඊළඟට මේ පින්කම් තුළ කුසල විපාකයට අනුව මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ අපි මේ බඹයක් විතර උසට හැදිච්ච වැඩිච්ච ශරීරයකින් නෙවෙයි. රියනක් විතර දිග තොටිල්ලක සයනය කරන ඉතා පුංචි දරුවෙක්ගේ ස්වභාවය. අපි මේ පුංචි දරුවෙක් හැටියට මේ ජීවිතයේ අවහන් කළ අනාගතයේ මනුෂ්‍ය ලෝකයේ උපදිනකොට අපිට උපදින්න තියෙන සමාජයේ ස්වභාවය අද දකින්න ඕන. අනාගතයේ දැකීමේ ඥානය තියෙන්න ඕන. වර්තමානයේ අනාගත ස්වභාවය වටහා ගන්න පුළුවන් අනුමාන ඥානය තියෙන්න ඕන. ඒක වර්තමානයට බැලුවට පස්සේ උදේ හිරු උදාවේ පටන් හිරු අවරට යනකම් මේ රටේ මහ පොළොව තෙත් වෙන්නේ මොනවද? අසරණ අහිංසක සතුන්ගේ ලේවණි. මහ පොළොව තෙත් වෙන්නේ හිරු උදාවේ පටන් අවරට යනතුරු අද මේ වෙන විට මහ පොළොව තෙත් වෙන්නේ අහිංසක සතුන්ගේ ලේවණි. අද පවතින තා. එතකොට ඒ කියන්නේ ප්‍රාණඝාත.
එතකොට අද වෙන විට හොරකම මොනතරම් දීන තත්වයකටපත් වෙලා තියෙනවා. කාමීත්‍යාචාරය මොනතරම් දීන තත්වයකටපත් වෙලා තියෙනවා. බොරු කීම මොනතරම් දීන තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ වගේම මත් පෙටි මත් වතුර මත් කුඩු මොනතරම් දීන තත්ත්වයටපත් වෙලා තියෙනවා අද වෙනකොට. එහෙනම් අද ස්වභාවය මේක නම් තව අවුරුදු 20ක් විතර යනකොට ස්වභාවය හිතන්න. එදාට උපදින පුංචි බිලින්ලට මේ වගේ දහම් හඬක් කනට ඇහෙනවද? ඒ වගේම බුද්ධ චීවරේ දරාගත් ධර්මයේ ප්‍රකාශ කරන භික්ෂුන් වහන්සේගේ දර්ශනයක් දැසට දකින්න ලැබෙන්නේ. එතකොට එහෙනම් ඇසට පෙනෙන්නේ අකුසලයට නැඹුරු වෙච්ච අසුබ දේනම් කනට ඇහෙන්නේ අකුසලයේ නැඹුරු වෙච්ච අකුසලයට ගෝචර වන හඬ නම් පුංචි දරුවා මුලින්ම ආවාසය ලබන්නේ ඔය ටිකෙන්නේ කුඩා දරුවා. ඒතකොට එතනින් ආවාසයේ පුංචි අවදීට කුඩා මනසට ඇතුල් වෙන මේ ටික අකුසල ධර්ම ටිකෙන් ටික ඇතුල් වෙනකොට දැකීමෙන් ඔහුට සම්මාදිට්ඨියට එන්න ඉඩක් නැත්තම් ඇසීමෙන් සම්මාදිට්ඨියට එන්න ඉඩක් නැත්තම් ඒ පිළිබඳ තෝරා බේරා දෙන්න කල්යාණ මිත්‍රයෙක් නැත්නම් අද පින් කරලා එදාට උපදින අපි මොනවද කරන්නේ? එදාට අපි පංච පාපේ හා දස අකුසලේ මුළු ජීවිත පුරාවටම සිද්ධ කරගන්නවා. අන්න එදාට මොකද අපිට වෙන්නේ? අද පින්කම් කරලා දන් දුන්නා දිල රැක්කා භාවනා කළා. නමුත් අපි ප්‍රමාද වුණ නිසා මාර්ගඵල වලට එන්න අපට අර වගේ තැනක නැවත උපදින්න සිද්ධ වුණා. එදාට පංච පාපයෙන් වෙලිච්ච දස කුසලයෙන් වෙලිච්ච නිසා අපි ළඟ උපතට අපි නිරය කරා යනවා. නිරය කරා ගියාට පස්සේ එන වෙලාව කොයි වෙලාවද? නිරයට වැටුණොත් මේ ජීවිතෙන් අපි අරවත්තට එන්නේ නැතුව මේ ජීවිතෙන් අපි අවශ්‍ය ඉලක්ක සපුරා ගත්තේ නැත්නම් නිරේ පැත්තට ගියොත් අපට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ බුද්ධත්වයට පත් වෙන බුද්ධ ශාසනයක් අවසන් වෙලා කල්ප ගාණක් ගියාට පස්සේ තමයි අතනින් එන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ තියෙනවායි කියලා ප්‍රමාද වෙන්න හොඳ නැහැ. අප්‍රමාදී උත්සාහ ගන්න ඕනේ. මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයත් මනුෂ්‍ය ජීවිතයත් දෙක අපට ලැබුණේ මේ සසර දුකට පිළියම් යොදන්නේ නිසා මේ කාලය තුල හැකිතාක් මාර්ගඵල අවස්ථාවට ජීවිතේ ලංවන ආකාරයට ජීවිතේ සකස් කර ගන්න උත්සාහ ගන්න ඕනේ. මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ ශක්තිය මේ සියලු දෙනාට මෙති වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඇති කරගත් ආශිර්වාද සද්ධර්මයන් විශේෂයෙන් පලාත් බාන හස්මන් දේවතාවුන් වහන්සේ ප්‍රදාන සිව් දේවතාවුන් වහන්සේලා දේ මාතාව දිව්‍යාංගනාව අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙමින් දිව්‍යාංගයේ දේවයන් වැඩි කරගෙන ඉස්වා ප්‍රාර්ථනේ බෝධ වලින් උතුම් නිවන් සම්බලපත්වා කියන අදිස්ථානය තුළ දිව්‍යන්ත ශාකේ දිනු